අයිබෝවන් පුතේ. අයිබෝවන් හරි පුතේ සියලුම දෙනාට අයිබෝවන්. අද සුපුරුදු වෙලාවට ඔයාලා හමුවට ආවා. දැන් පුතේ ඔයාලා 6 වසරේ මේ වෙනකොට ඉගෙනගෙන අවසන් වෙන්න යන්නේ. 7ට කලින් කියන ටියුට් එකකුත් ආවා. හැබැයි ලබන සතිය වෙනකොටත් අපේ පාඩම් දෙකක් ලබනවා මේ ටියුට් එකටත් එනෝ. ඉන්නේ 7 කියලා. 6 අන්තිම පාඩම් දෙක අපි දාලා තියෙනවා. ඊට පස්සේ ඉඳන් අපි 7 වසරත් විෂය නිර්දේශය කතා කරගෙන යනවා. ඉතින් විභාගෙත් එනවා. විභාගෙත් එනවා. වෙනම පැක් එකක් විදියට ඒකේ සියලු උපදෙස් දීලා තියෙන්නේ. ඒ විදියට අපි ඔන්ලයින් විභාග පවත්වන්න උත්සාහ කරනවා. අර ටික් කරන එකක් නෙමෙයි. වීඩියෝ ඔන් කරගෙන අපිත් එක විභාග ලියන එක. යනකොට ගිය සතියේ පන්තිට ආවද? ඔව් සාවා. පුතේ මම ගෙදර වැඩ දෙකක් දුන්නා. අභ්‍යාස 3යි අභ්‍යාස 4යි හෝම්වර්ක්. අභ්‍යාස 3යි අභ්‍යාස 4යි කරගෙන එන්න කියලා කිව්වා. යටින් දී ඇති වචන වලට විරුද්ධාර්ථවත් පද ලියන්න. පුරාණ අලුත් පුරාණ අලුත් වර්තමාන ඉදිරි පිටින් පිටුපසින් අඳුනන නාඳුනන උස්කඳු කඳු මිටි කඳු පහත් කඳුත් හරිනේ. සබ් කඳුත් හරිද? හරි කවන්න. අහුන්නේ පොඩි කඳු හරිද? අහුන්නේ පුතේ. කියන්න. යනුක කියන්න මොකද කිව්වේ? පොඩි කඳු හරි. පොඩි කඳු හරි කවන්න. සර් බෑවුම් බයිද? බෑවුම් බයිද? බෑ. පැහන්ස ගියහටි ආවේ නෑනේ. අනේ පුතේ මට රෙකෝඩින් එක දාන්න බැරි වුණා. හෙට විතර දාන්න බලනවා මම ඒක දැම්මතින් රෙකෝඩින් එක WhatsApp එකට මැසේජ් එකක් දානවා පැහන්සට එන්න බැරුණාද? අපේ අර වෙන දෙන විතර ප්‍රශ්න අහන්න මේකින් අද නැද්ද? එයා කියන පිළිතුරේ නෑ මම දැක්කේ. එච්චකුරෙන් නම පටන් ගත්තේ මතක හිමායත අන්තනීය යාගේ නම හර්ෂි. අහුන්නේ හර්ෂි හිරන්‍ය. හර්ෂි වෙන්නේ නැති. ඔව් හර්ෂි මොකද දන්නේ නැහැ නේ. ගණිතේ පන්තිට ආවද හර්ෂි? ඔව් සර්. කවුද ගණිතේ පන්ති?
ඒ ආවා ඊට කලින් සර් එයාට ක්ලාස් එන්න බැරි වුණා. එයාට චෙස් ටූර්නමන්ට් තිබිලා. හරි. ඔහුට විරුද්ධ පදේ. ඇයට ඇයට ඔහුට ඇයට. දිවි පිදීමට දිවි නොපිදීමට ඈ දිවි ගැනීමට දිවි නොපිදීමට දිවි රැකීමට දාමු අපි. දිවි රැකීමට. ඒක හොඳයි නේද ඊට වඩා? නොපිදීමට වඩා. ඔව් සර්. එබ්බසින් නොබසි නෑ එබ්බසින් මෙබසින් මෙබසින් හරියව හදාගන්න වැරදිව හදාගන්න අවිශ්වාස නම් දන්නෝනේ විශ්වාස. විශ්වාස සර් ඔව් මම හර්ෂි දැන් තමයි මට පන්තියට ලොග් වෙන්න පුළුවන් උනේ. අපි මේ මතක් කරා විතරනේ ඔව් සර්. සර් මොන බාරයි. කොටසේද ඉන්නේ? අපිට ටියුට් එකේ 6 වෙනි පිටුවේ අභ්‍යාසය 3 තරයි මේ උත්තර ලියලා තින්නේ බෝඩ් එකේ. මේ සර් මම ඒ ටික නම් කරා මේ දවස් ටිකේ මට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණා. චෙස් ටූර්නමන්ට් එකක් තිබ්බ නිසා. ඔව් අපි මේ යාළුවන්ගෙන් අහුවාම තමයි විස්තරේ දැනගත්තේ. මම අහුව මොකද දන්නේ නැහැ කියලා ඉවරලා. ඒවල ඒගාකුව චෙස් ටූර්නමන්ට් වගේ අතේවා ඉන්නේ ඇවිත් නැහැ කියලා ඉවරලා. අපි කිව්ව විතරයි අහලා විතරයි හැබැයි ආවා. හරි. විශ්වාස අවිශ්වාස එක දිගට. ඇවුදේ? මේ සතියේ ඉඳන් ක්ලාසස් වලට එක දිගට ඉන්න පුළුවන්. ඒක ඉවර වුණා. චෙස් ටූර්නමන්ට් එකෙන් කොහොමද ඉන්නේ? හොඳයි. සෙකන්ඩ් ප්ලේස් ආවේ. ඉස්කෝලේටද? ඉස්කෝලේට නෙමෙයි ඉස්කෝලෙන් තමයි ඒක තිබ්බේ හැමෝගෙම. ඒ කියන්නේ ස්කූල් ටීම් එකට තෝරගන්න. අන්න ඒකේ සෙකන්ඩ් ප්ලේස්. එහෙනම් ඉතින් අනිවාර්යෙන් තේරෙනවා. ඔව්. මට වඩා අවුරුද්දක් විතර වැඩිමල් අක්ක කෙනෙක්ට විතරයි මම පෙරදුනේ අනිත් ඒවා ඔක්කොම දින්නා. හොඳයි නේද? සතුටුයි ඈ. හරි. Thank you sir. අවශ්‍ය අනවශ්‍ය නේද? අවශ්‍ය අනවශ්‍ය. අවසර අනවසරයෙන් ඇතුල් වීම තහනම් කියලා ගහලා තියෙන සමහර බෝඩ් වල නේද? අනවසර වෙන ලියවෙනවා අඩු. correct. හරි. ඔබට මොබ්බට ඔබට මොබ්බට කියන එකක් ගන්න පුළුවන්. මොබ්බට කියන පදේ ගන්න පුළුවන්. ඔබට කියන එකේ තේරුම මොකද්ද? මෙහායින් කියන ඔබට කියන්නේ එහායින් කියන එකනේ. මොබ්බට කියන එකේ තේරුම තමයි මෙහායින් කියන දේ. මෙහායින්. එතකොට සර් ඒකට මොබ්බට කියන එක ලිව්වහම හරිද? මොබ්බට කියනට
මොබ්බට නේ මොබ්බට ඔබ මෙහාට ඈ ඔබට සර් මොබ්බට මෙහා කියන එක බැයිද? මෙහාටද ඒ එහාට මොකද තමයි මෙහාට මොබ්බට ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ මොබ්බට උත්තර ප්‍රශ්න ප්‍රශ්න නැහැ ප්‍රශ්න නැහැ ප්‍රශ්න කියන්නේ හරි ප්‍රශ්න උත්තර ප්‍රශ්න උත්තර එතන නිරුත්තර කියන්නේ නිරුත්තර කියන්නේ උත්තරයක් නෙවෙයි. උත්තරය දෙන්න. දැන් නිරුත්තර ගන්නත් පුළුවන් නිරුත්තරක් ලියා ගන්න ප්‍රශ්න ලියා ගන්න කමන්නේ නිරුත්තර සර් මේ දවස් ටිකේ ඔක්කොම වැඩ ටික අහලා එව්වේ චේතනා තමා. ඇහුවා ඇයි එන්නේ නැත්තේ කියලා. ඒ මේ මගෙන් ඇහුවා චේතනා ඇයි ආවේ නැත්තේ කියලා. ඊට පස්සේ තමයි මම චේතනාට කිව්වේ. එතකොට වැඩ ඔක්කොම ටික එව්වා එයා. ඒකනේ හොඳයිනේ හොඳ යාළුවොත් ඉන්නවනේ දැන් චේතනාත් ගෙවල් කොහෙද ඔයාලා ගෙවල් කොහෙද මම බොරලැස්ගමුවේ කොළඹ. ඒකනේ හොඳ යාළුවොත් එකතු වෙලා දැන් බලන්නකෝ ගෙනුමිත් එව්වා ඒ වගේම. ඈ ගෙනුමිත් මට උදව් කරා. ඒකනේ දරුවෝ දැරියෝ දරුවෝ නිදරුවෝ නිදරුවෝ දරුවෝ නොදරුවෝ ඒ දරුවෝ දැරියෝ ස්ත්‍රීලිංග පුරුෂලිංග නොදරුවෝ සර් නොදරුවෝ කියන්නේ මොකද්ද? දරුවෝ නෙමෙයි කියන්නේ නොදරුවෝ හැබැයි අපි කියන්නේ නම් මෙයා මුකුත් තේරෙන්නේ නැති මහා නොදරුවෙක් කියලානේ සර් එතකොට නොදරුවෝ කියන්නේ වැඩිහිටියෝ කියන එකටද? නෑ බිලිඳ කියන එකට ගන්නත් පුළුවන් නේ බිලිඳ චූටි බබා කියන චූටි මයකට ගන්න පුළුවන් නේ දරුවෝ කියවම බිලිඳ දරුවෝ නොදරුවෝ නැත්නම් මේ ඔය කියන විදිහට වැඩිහිටියෙක් කියලා ආත ගන්න පුළුවන් දරුවෙක් නෙවෙයි නොදරුවෝ ඒකේ යෙදෙන තැන් වල වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මොකද පහේ මිනිස්සෙට නොදරුවා කියලා කියන්න පුළුවන් අර මට මතකයි කෙටි කතාවක් තියෙනවා හේමපාල මුනිදාසගේ කොහෙද වෛරෝගය කියලා කතාවක්. ඒක නොදරුවා කියන එක පාවිච්චි කරලා තියෙන මොඩ පහේ මිනිස්සෙක් විතර. තප්පරයක් නෙවෙයි පොරොන් දෙන්න. Orang hambur, kalau orang yang pengen dia ada walangan apa? Wairoli. WSC කියලා කතා ඕකේ. ඔන්න මෙහෙම කියනවා. ඔහුගේ නම ජේමිස් ආයි පටන් ගන්න මෙහෙමයි. කෙටි කතාව. වෛරෝඩි කියලා තමයි නම තියෙන්නේ. ඔහුගේ නම ජේමිස් ආයි. එහෙත් ගමේකට කියන්නේ නොදරුවා ආයි. මම මතක කොහොමද කියලා. මේ නාමයේ දරුවෙකු නොවන හේන් යෙදුනා නොව. මේ නාමයේ දරුවෙකු නොවන හේන් යෙදුනා නොව. මෝඩ ලාමක බව නිසා යෙදුනේය.
ආන්න තියෙනවා නොදරුවා කියන එහෙමත් අර්ථ පාවිච්චි කරන්න පුළුවන්. නොදරුවා කියන්නේ ඇත්තටම දරුවෙකු නොවන වැඩිහිටි කියන අර්ථෙත් තියෙනවා. එතකොට මෙයාට නම් අපිට ඔහුගේ නම ජේමිති ආයෙත් ගමේ මුතු කියන්නේ නොදරුවාය. මේ නාමය දරුවෙකු නොවන හේන් යෙදුනා නොව මෝඩ ලාමක බව නිසා යෙදුනේ. ඔහු ලියුම් කියුම් හෝ නොදත්තේය. එයා ලියන්න කියන්න දන්නේ නැහැ කියන ලියුම් කියුම් හෝ නොදත්තේ. දැතේ වැඩක් හෝ නොදන්නේය. ඉතින් ඔහු යමක් දන්නේ නම් එයා දන්නව නම් දන්නේ මෙන්න මේක. ගමේ තොইলයක් වන කල පසුවගේක මල් සොයන්නටත් බලියක් වන කල කොළනම වගේ හොයන්නටත් කොට්ටෝල්කම් කරන්නටත් පමණයි. හොරෙන් මැණික් ගැරීමට පුරුදු රොමිලාට බත් උයවා ගැනීමටත් වාඩිය බලා ගැනීමටත් ඔහු ඕනෑ කළේ මේ නොදරුකම හේවත් 6-4 නොදත් දරුකම නිසාය. ඔහොම තමයි පටන් ගන්න. ඒ එහෙම පාවිච්චි කරන අවස්ථා තියෙනවා කියලා මට කියන්න ඕන. හරි. ගම් රාශියක් විරුද්ධ පදේ. ගම් සල්පයක්. ගම් කිහිපයක්. නෑ. නගර කිහිපයක්. ගම් සල්පයක්. හරි නගර රාශියක්. නගර රාශියක්. ගම් රාශියක් නෑ. කීයද කියලා කියන්න පුළුවන්ද? ආපතේ පිටුවංක කීයද කියලා කියන්න පුළුවන්ද? 7. පොඩ්ඩයි නා. කියන්න දැන්. පිටු අංක 7. පිටු අංක 7 පුතේ උඩමයි. තොපට මට අපට තොපට නේද අපට විනීත අවිනීත. අවිනීත හොඳයි ඔයාලා ගොඩක් උත්තර ලියලා තියෙනවා වැරදි ඒවා හදාගත්තා. ඊළඟ අභ්‍යාසය 4ට යන්න. පහත් දක්වන පදවලට සමානාර්ථ පදයකින් ලියන්න. පුරාවෘත පැරණි කතා. පැරණි කතා ඉතිහාසයක්. උතේ පැරණි ද්‍රව්‍ය සමාන පදේ කිව්වහම එක පදයයි. දැන් පැරණි කතා නම් එකයි. පෞරාණික. පුරාවෘත පෞරාණික පැරණි ද්‍රව්‍ය බෑ ඒක පැරණි ද්‍රව්‍ය වචන දෙකක් නෙමෙයි පෞරාණික ගන්නත් පුළුවන්. පුරාවෘත කියන එකට ටිකක් යනවා. පැරණි කතා ජනකතා පුරාවෘත ජනකතා කියන එක ගන්න බෑ. පුරාවෘත වලිනුත් ජනකතා කියන්න පුළුවන්. ඊට අමතරව වෙන ඒවා තියෙන්නත් පුළුවන්. එතකොට මූලාශ්‍ර කියන එක ගන්න පුළුවන්ද? අයි කියන ප්‍රහංස මූලාශ්‍ර. මූලාශ්‍ර පුරාවෘත. Excuse me sir. කියලා ඔය පුරාවෘත කියන එකට අතීත කතා පුවත ගන්න පුළුවන් නේද? පුවත ඕනේ අතීත කතා කියලා කියන ගමන්නේ. පැරණි කතා අර පුතේ ප්‍රහංසක උත්තරේ මොකක්ද ආපු ගෑනුට? මූලාශ්‍ර කියනකොට ඒ පුරාවෘත කියන එක බෑ මූලාශ්‍ර වෙනකොට දැන් මහා වංශය පද්දර්වාත්නාවලිය ඉතිහාස මේ ඒක මූලාශ්‍ර කරගන්නවා කියන්නේ මුල් කරගන්න ගන්න බැරිද? ඓතිහාසික පුළුවන්. අන්න ඓතිහාසික ගැටලුවක් නෑ. ඓතිහාසික පැරණි කතාව කියන දෙයක් කරනවා. ඔත්තුකරුවන් චරපුරුෂයන්. අන්න හරි. චරපුරුෂයන්. තවරම ඔත්තුකරුවන් චරපුරුෂයන් නමක් තියෙනවා.
මට මතක දෙන්නේ නැහැ. දරුවන්ට චාපුරුෂයන්ගේ තව නමක් තියෙනවා. පැන්නේ හරි පාවිච්චි කරනවා. ප්‍රාදේශීය කරුවන් ලෙස නෑ. කතාවක තිබුණා මේ කියන්න අර පැරණි පොතක කතාවක තිබුණා. මතක් වෙන්නේ නැහැ මුතේ ඒක හරියට. ගිජු කියන්නේ මොනවටද? ගිජු කියන්නේ පුතේ කැමැති කියන එක දැඩි කැමැත්ත. දැඩි කැමැත්ත. කෑදර කෑදර ලොල් ඔව් ඒක ගන්න පුළුවන්. සලැදි ගිජු කියන එක ලැඩි කියන කෑදර ලෝල් ගන්න පුළුවන්. සර් ඔව්. සර් පුරාවෘත්ත කියන එකට පෞරාණික ගත්තත් පුරාණ කියන එකට මොකද්ද ගන්න? පුරාණ කියන එකට සමාන පදේ. පැරණි. පැරණි. හා සර්. බෑවුම කියන එකට. ප්‍රපාතය. ඔව් හොඳයි ප්‍රපාතය. වාසල රජභවන නෑ. නිවස රජුන් වෙසෙන තැන නෑ. මැදුර නිවස මාළිගය මාලිගය. මැදුර ගන්න බෑ. මන්දිරය මාලිගය කමක් නෑ. මන්දිරය මාලිගය මැදුර. රජ වාසල කියන්නේ නේ. ඇපුතේ ඇහුන්නේ මට අහ ප්‍රශ්න. ඔත්තුකරුවන්. ප්‍රහාන්ත ලං වෙලා මයික් එක ලං කරගෙන අහන්න. වෙන කෙනෙකුට ඇහුණද එයා අහන්නද? නෑ සර්. නෑ සර්. අයි කියන බා. ආයා ටයිප් කරලා දාන්න හදන්න. ඔත්තුකරුවන් කියන්න පුළුවන් දහනවා. චරපුරුෂයන්. ඔව් චරපුරුෂයන් කියන එකට අපි චරපුරුෂය කියලා කිව්වේ ඔත්තුකරුවන්ට. ඔය ඉතින් ඔය ඔත්තුකරුවන් කියන එක කියන්න එකටද ඔව් ඔත්තුකරුවන් කියන එක තමයි අපි අහුවේ.
චරපුරුෂයා කියලා කිව්වා අපි. මම තව නමක් එනවා කියලා ඉවරලා තමයි ඒක මතක් වුනේ නැහැ. දිවාග තියෙන මතක් වෙන්නේ නැහැ. බලමු. ඔයාලට වැඩක් කරන්න තියෙනවා මම මතක් කරගන්න. මාර්ග පාර පාර මාවත් පාරවල් වීදි වීදි පාර බෑ Sir, පාරවල් කියලා නේද? පාරවල් මාවත් මන් කියලා ගන්න පුළුවන් නේ. සර් මාර්ග කියන එකට පාර පුළුවන්ද? පාර මාර්ග කියවම බහුවචනයේ පාරවල් වෙනවනේ. මාර්ග කියවම ගොඩක්නේ පාර කියවම එකක්. පාරවල්. පුරුෂයෙක් පිරිමියෙක් මිනිසෙක් ස්ත්‍රියක් ස්ත්‍රියක් ආයස මානවකෙක්. මිනිසෙක් මිනිසෙක්. අල්ලස නීත්‍යානුකූල නොවන ආකාරයට දෙන තෑග්ගයක්. සමානාර්ථ පදයක් අහන්නේ. ওই පද ගොඩක්. සර් නීති විරෝධී මුදල් ටැග්ගක් අල්ලස. ඔව්. සර් පොඩ්ඩකට මට මේ සිග්නල් නැතුව කියන්න මට ප්‍රශ්න තියෙන්නේ. අභ්‍යාසය 4 වෙනි පිටුවේ අල්ලස කියන වචනේ. හරි සර් thank you. අල්ලසට විරුද්ධ වචන කියමු බලන්න. හර්ෂි. excuse me sir. නොඅල්ලස excuse me Sir, විරුද්ධ සමාන වචනද? ඔව් සමාන වචනයක් ගන්නවා. අල්ලස වෙන්න බෑ. සර් කලින් ප්‍රශ්නේ අභ්‍යාසයේ 3 ප්‍රශ්නේ අර අවිශ්වාස කියන එකට මේ විශ්වාසනය දෙන්නේ. ඔව් අපි විශ්වාස කියලා කිව්වා. සර් අල්ලස කියන්නේ පගාවද අන්න හරි. ඔය ආය වචනේ. පගාව. පගාව. excuse me sir. ඔව්. අර කලින් එකේ සර් පුරුෂයෙක් කියන එකට මිනිසෙක් පුළුවන්ද? මිනිසෙක් පුළුවන් තව පුරුෂයෙක් කියලා- මනුෂ්‍යයෙක් මිනිසෙක් කියොත් මනුෂ්‍ය ගායන ගැහණු පිළිම ඔක්කොම කියනෝනේ. මිනිසෙක් කියොත් හරියට ගැහණියක් කියලා කියනවා. නිර්භීත අභීත නිර්භය අභීත නිර්භීත නිර්භයත් හරි අභීතත් හරි. නිර්භය නිර්භය Sir, අභීත. ධෛර්යවන්ත බැයිද? හා, ධෛර්යවන්ත බැයිද? නිර්භීත ධෛර්යය. නිර්භීතයි කියන්නේ එඩිතරයි කියන අර්ථයනේ. ධෛර්ය කියන්නේ උත්සාහවන්ත කමක් නැහැ. එඩිතර කියලා හරි. නමස්කාර ගරු කිරීම නැමදීම නැමදීම සාරා හොඳයි බොහොම හොඳයි. ඒක තමයි හරිම වචන නැමදීම. වන්දනය වන්දනයත් ඒකත් බොහොම හොඳ වචන හරියට. නැමදීම වන්දනය. සර් මමත් වන්දනය කියලා ලිව්වේ. කලින් කියපු උත්තර දෙක ඒ තරම් ගැලපෙන්නේ. පුරාණ පැරණි නේද? සර් පූර්ණ ඔබ සර් පූර්ණ පූර්ණ බෑ පූර්ණ කියන වෙනවා. Sir, ආදි ආදි කියන එක අතීත කියන අර්ථය තියෙන්නේ හැබැයි පුරාණ කියන අර්ථයට වඩා කමක් නැහැ. ඒක අතීත කියන අර්ථය තියෙන ආදි කියන එක පුරාණ නෙමෙයි. ටිකක් ඒ තරම් ගැලපෙන්නේ නැහැ. සර් මොකක්ද හරිම එක? සර් මොකක්ද හරිම එක? පුරාණ පැරණි. විනීත විනයගරුක කීකර
විනීත හොඳ සංවර සංවර ගන්න පුළුවන්. විනයකරුකත් යන්න ඒක විනයට කරන්නේ. ශික්ෂාචාර විනයකරුක. බෑ සාන්සෝනේ සර් ශික්ෂාචාර බැයිද? බෑ. හරි යහපතක්. හොඳක් හොඳක් හොඳයි. හොඳක්. තව ඊළ තියෙනවද වෙනකොට? ගල් කුළු ගල් පර්වත ගල් පර්වත වෑයම මහන්සිය උත්සාහය උත්සාහය මහන්සිය වලදී උත්සාහය බොහොම හොඳයි. ගල්කුළු කිව්වේ ගල් කුළු ගල් පර්වත කියලා කිව්වා. සර් කිව්වා ගල් පර්වත කියලා. ඔව් තවත් එකක් මම මේ කල්පනා කරේ ගල් කුළු ගල් පර්වත වෑයම කියන එකට මොකද්ද? වෑයම කියන උත්සාහය. ශික්ෂිත වීර්ය වැරදි. හික්මීම නෑ සර් මම කිව්වේ වෑයම් වලට වෑයම වලට මොකද කිව්වේ? වීර්ය ඒක හරි වීරය. සර් ශික්ෂිත වලට හික්මීම හරි නේද? මේම හික්මුණු සංවර සංවර කමක් සර් ශික්ෂාචාර ආ හරි අවබෝධය ප්‍රශ්න 10ක් තියෙනනේ 5කට උත්තර ලියලා රේස් හෑන්ඩ් එක දාන්න ලියලා ඉවරලා එක ටිකක් ලියන්න පටන් ගන්න 5 ටිකක් සැලකිලි යුතු ප්‍රමාණයක් ලියලා ඉවරනන් පස්සේ මම කතා කරනවා අවබෝධය පළවෙනි ප්‍රශ්න 5ට උත්තර ලියන්න 7 වෙනි පිටුවේ ඔය සාරද සංයු එයා ලියලි වලට රේස් හෑන්ඩ් එක දාලා ඉන්නේ ඔව් සර් ආ
ඔන්න ඔත්තුකරුවන්ට වචනේ මතක් වුණා. අන්තක්ෂර පුරුෂයන්. අන්තක්ෂර පුරුෂයන් කියලා ලියන්න. සර් අද අපේ ඉස්කෝලේ මේ පාඩමම තමා කළේ. එහෙමද? අපි සර් වාසනාවෙන් කල් ඉවර කරලා දැන්. අපේ සර් අපි දැන් 7 ඉන්නේ සර්. අන්න 7ට ගිහලේ මොකද ඉස්කෝලේ? සර් අපේ ඔක්කොම ඉවරයි. ඔව් සර්. 3 වෙනි වාරේ ඉවරයි. සර් මම රේස් හෑන්ඩ් එක දාපු ගමන් නැති යන්නේ වෙනවා. පාඩම. එහෙමද? අයිදාව හරි. ආයෙත් නැති වෙනවා. ආයි දැම්ම ආයි චුට්ටකින් නැති වෙනවා. එහෙමද? අද වීඩියෝ එකත් ප්‍රශ්නයක් තියෙනවා. සර් ඔක්කොම ප්‍රශ්න කරන්න ඕනේ නේද? මුලින් පහක් කතා කරමු. එකම මුරපරවල් ලෙස තෝරාගත්තේ කවර පිළිදැමක් ඇති ස්ථානද? කඳු අතරේ වූ කපළු වසල කඳු අතරෙන් වූ කපළු හසල. කඳු දෙකක් පිට බෑවුම්. කඳු අතරේ කියන්නේ ඔය කඳු බෑවුම් දෙකක් අතරේ අසල නැත්තම් කඳු දෙකක් අතර වූ කපොල්ලක් අසල. කඳු දෙකක් අතර වූ කපොල්ලක් අසල. එතකොට අර අභ්‍යාසයේ 4 බෑවුම කියන එකට කපොළු කියන එක ගන්න පුළුවන්. බෑ. ඒ කපොල්ලක් කියන වෙනම තේරුමක් වෙනවා.
නාඳුන අයකට මොන වලින් ඔබට යාමට එකල භාවිතා වූ ක්‍රම දෙක කුමක්ද? පළාතේ අවසර පදයක් තබා ගැනීම ගාමලා දැනීමට හෝ කොරළේ හෙළන සමාගෙන් ලියමනක් ලබා ගැනීම යාමට හැකිවීම. මම කියන්න. පළාතේ මුලාදෑන්ගෙන් අවසර පදයක් ලබාගෙන පැමිණීම එකක් හඳුනමු. එතකොට පළාතේ මුලාදෑන්ගෙන් අවසර පදයක් ලබාගෙන පැමිණීම. දෙවෙනි එක සම්දි කියන්න බලන්න. අවසර පදයක් තබා ගැනීම ඒකට මම ලියුවේ ඔවුන් අතර ඇති අවසර පදයේ අසාලේ තනි නම් ඔවුන් නම් මොඩ පලින් ඔබට ලැබෙනවා. යුද්ධ මුලාදෑනින්ගේ ඔන්න බලන්න ඔයාලගේ පොතේ තියෙන මෙන්න මෙහෙම සර් 116 වෙනි ඔව් එසේ දුරබෑර නාදන අයෙකු වහොත් පළාතේ මුලාදෑනියකින් අවසර පදයක් ගෙනා යුතුය. යුද්ධ මුලාදෑනියන් අතර පමණක් විවාහන අවසර පදයක් ඇත්තේ අවසර පදය ඔයත් ඕනෑම අයෙකුට මොන වලින් යාමට බාධා වන තිබුණ සමහර ඉතිහාස ප්‍රවෘත්ති වලින් පැත්තේ. ඔව් එනම් පළාතේ මුලාදෑනියන්ගෙන් හා යුද්ධ මුලාදෑනියන් අතර විවාහ වන අවසර පදයකි. පළාතේ මුලාදෑනියගේ අවසර පත්‍රයක් හෝ පළාතේ මුලාදෑනියගේ අවසර පදයක් හෝ යුද්ධ මුලාදෑනියන් අතර විවාහ වන අවසර පදයක් දැන ගැනීම කඩවත් මුරකරන්නන් සතුව තිබිය යුතු ගුණාංග කවරේද? ඕනෑම අවස්ථාවක අවසර පදයේ කිසිවෙකු හරි නොකියා තබා ගැනීම. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න මම නොකියවන කරුණු ටික එක්කෙනා කියන්න. නිර්භීතයි තොර මෙතන අහන්නේ කඩවත් මුරකරන්න සතුව යුතු ගුණාංග එඩිතරයි නැත්නම් නිර්භීතයි තමා ගාව ඇති අවසර පදය කිසිවෙකු හට නොකියා තබා ගැනීම හරිද සර්? ඒකත් ගන්න පුළුවන් මොකද සර් රජුට ඕනෑම අවස්ථාවක දී විදියට හැකි. තමාගේ දිවි නොතකා රාජ්‍ය සේවය කිරීම ඉතා විශ්වාසවත් විශ්වාසවන්තව කටයුතු කිරීම රාජ්‍යයට ප්‍රාක්ෂිත වීම රාජ්‍යයට ප්‍රාක්ෂිත වීම ඒක පුළුවන් ගන්න නේද? සාගරයේ මැද පිහිටි දිවයින් මෙන් දර්ශනය වූයේ කවරක්ද? කුඹුරු සමූහය මැද පොළ ආදී වෘක්ෂයන්ගෙන් ගොඩවල් සාගරයේ මුල් කොස් ආදී වෘක්ෂයන්ගෙන් සැදුම් ලද ගම් ගොඩවල්. කියමු උත්තර හරියද නැහැ මොකක්වත් අහගෙන ඉන්න බැරි තමයි තියෙන්නේ. අපෝ කියමාන එක්කෙනෙක් ලියපු එකක්. කුඹුරු සමූහය කියන්න. එකින් එක පඩිපෙළක් මෙන් විහිදී ගිය ලියදි වලින් යුත් කුඹුරු සමූහය මැද පොල් කිතුල් කොස් ආදී වෘක්ෂයන්ගෙන් සෑදුම් ලද ගම් ගොඩ. සර් මම ලිව්වේ කුඹුරු සමූහය කියන තැනින්ද. ඔය ගැටලුවක් නැහැ තින්නේ. අතර
කුඹුරු සමූහයේ මැද පොල් කිතුල් කොස් ආදී වෘක්ෂයන්ගෙන් සැදුම් ලද ගම් ගොඩක. हाँ එකත් හරි. සර් ඔව්. වෘක්ෂයන්ගෙන් නැතුව ගස් වලින් කියවන්න බයිද? කමන්නේ. සර් කඳු වලින් වට වී තිබූ ගම්මානය ඔය හරි. එකත් හරි. ඒ සාගරේ වල විහිදෙමින් දර්ශනය වූයේ කවරක්ද එක ලිව්වනේ. දෙවන රාජසිංහ රජතුමා ගම්වැසියෙකුගේ වෙස් වලාගෙන ගම්වැසියෙකුගේ වෙස් වලාගෙන මානව කඩ පරීක්ෂා කිරීම පැමිණි කරුවා තම සේවය නිවැරදිව ඔවුන්ගේ සේවය ඉටු කරනවා වැඩ කරන්නේද? ඔතන ඉතින් වඩාත් හරි කියන හිතන එකට මේ වඩාත් හැමතරයක්ම හරි. මට කියන්න බලන්න දිසිනු ලියපු එක. මුරකරුවන් තමාට පක්ෂපාතීව වැඩ කරන්නේදයි සෙවි. ඔව් අන්න හරි ඒක සරලයි. මම හර්ෂිත් නමක් කියන්නද? හා කියන්න. ඔත්තුකාරයන් ගැන කඩවන් මුරකරුවන් නිසිසේ ක්‍රියා කරේදයි පරීක්ෂා කිරීම. ඒකත් හරි ඒක තියෙනවා කියනකමනේ. සර් මම හර්ෂ කියන්නද? ආ තමාට පක්ෂපාතීව අවංකව වැඩ කරන සේවකයෙක්. තමා නෙමෙයි සර් රජු. මම කියන්නේ අකිය. තමාන නිසි පරිදි ඉටු කරන්නේදයි බැලීමට සර් මේක හරිද මුරකරුවා තම සේවය හරි ආකාරයට ඉටු කරයිදයි බැලීමට ආ එකත් හරි. තමා ඉක්මනින් යාමට හේතු වශයෙන් මගියා පැවසු දේව කුටාලියන් කියලා කියන්නේ තමා ඉක්මනින් යාමට හේතු වශයෙන්. අනේ ආයුබෝවන්ට මම මේ දෙපොළම සොයන්ට ගියෙමි. නමුත් සම්ම නොවීය. දරුවෙකුට අසනීපයක් ආරංචි කළ නිසා ඉක්මනින් යාමට පැමිණියෙමි. ඒ ටික ලිව්වේ නෑනේ. ජීවත් වෙන පොත සර් ප්‍රශ්න 5යි. ඒ ඉඳන් ලිව්වේ නෑනේ තමා ඉක්මනින් එහෙනම් ලිය ටක් ගාලා ලිය. ඔන්න ලිය. විනාඩි දෙකක් දෙන්න. ඉක්මනින්. දහවෙනි එකට වෙනකන් ලිය.
හොඳ සම්දේ නම් ඉස්කෝලේ යන්න කොටස් දෙකකට නෙමෙයි ඔක්කොටම යන්න පුළුවන්. ඔව් සර් අද බ්‍රේකින් නිවුස් වලට කිව්වා. මොකද්ද සර්? කණ්ඩායම් දෙකකට නෙමෙයි. පන්ති 45ක් ඉන්නවනම් 45ටම යන්න පුළුවන් ඉස්කෝලේ. ඔව් සර් හැමදාම යන්න ඕන දැන්. සර් මම අලුත් ඉස්කෝලේකටම ගියේ පරණ කට්ටිය දැකලාම අපේ රාඩේ සර් නිවාඩුවක් ගන්න හිටියේ ලබන සතියේ. හරි වැඩි උන්නේ නේ. කොහොමද සර් නිකන් කොහොමද සර්? හොඳටම වහන්සේට. නිවාඩුවක් එනවා මේ ඉස්සර දවස් 4ක්. ඔව් සර් අර ටයිපෝංගල් ඉඳන් පටන් ගන්නවා. තයිපොංගල් නැත්තම් සර් නැත්තම් අපිට සති දෙකක් නිවාඩු දෙන්න තිබ්බේ. සර් එතකොට ගොඩක් හෝම්වර්ක්ස් දෙයි කරලා ඉවර කරන්න කියලා. අනේ ඔව් සර්. අපේ ඉස්කෝලේ නම් එච්චර දෙන්නේ නැහැ සර්. හරි අපි බලමු. තමාට ඉක්මනින් යමට හේතු වශයෙන් මගියා පැවසූ දේ උපුටා ලියන්න තියෙන්නේ. ඒකට මෙන්න පොතේ තියෙන විදිහටම කියන්න ඕන. මෙන්න තියෙන විදිය මම කියන්නම්. මම කියන්න. නැත්තම් ඕක මේ හරි කාලකෝ කියලා. මම මහනුවර අසල ගම්බැසියෙක් මගේ භාර්යාව හා දරුවෝ මන්දාරන් නුවර වෙත යොවුන් බැලීමට යාම සඳහා ඉඩ දුන මැනවයි කීවේ. ඔව් දැන් මේ අහන්නේ තමාට ඉක්මනින් යාමට හේතු වශයෙන් මගේ ඉක්මනින් යන්න අහන්නේ ඒක නේද? අනේ ආයිබෝවන් මම මේ දෙපොළම උරා ගියේ නමුත් දරුවෝ පසනීපයයි ආරංචි නා ඉක්මනින් යාමට පැමිණියෙමි. මම ඔත්තුකරුවෝ බොරුකාරයෙකු නෙවෙයි නිසා යටිදුර මැනවයි තවනා කමින් එල්ලා සිටියේ. මෙන්න මෙතන ඉඳන් තිබුණත් ඇති. අනේ ආයිබෝවන් මම මේ දෙපොළම හොයන්ට ගියෙමි. නමුත් සම්බුඩ විය දරුවෝ පසනීපයයි ආරංචි නිසා ඉක්මනින් යාමට පැමිණියේ. මම ඔත්තුකරුවෝ බොරුකාරයෙකු නෙවෙයි. සර් සර් මම ලිව්වේ දරුවෙකුට අසනීපයයි එන්නේ දරුවෙකුට අසනීප හැබැයි පොතේ තියෙන විදිහට තියෙනවා පුටා ලියන්න දරුවෙකුට අසනීපයයි ආරංචි නිසා යාමට පැමිණියේ මේ කමන්නේ හරි. සර් එතකොට අර මම ඔත්තුකාරයෙකු හෝ බොරුකාරයෙක් නොවෙමි කියන තැන තිතයි කමාවයි ඕනනේ. උපුටාලියා ලියන්න ඕනේ. ඔව් පුටනයක් විදිහට දාන්න ඕන කොහොමද? ඔව් එයාගේ ප්‍රකාශයක් නිසා දැන් නැවතීමයි කමාව නැවතීමයි විරාමය එතන දක්වනවා. මුරකරු ලෙස දැඩි ලෙස කෝප වීමට හේතු වෙනවා. මුරකරු ලෙස කෑන ලයින් කරනවා. මුරකරු දැඩි ලෙස කෝප වීමට හේතු වෙනවා. එක ලෙස පළවෙනි එක තියෙන ලෙස කෑන කපන්න. තනියම. මම ඒක කරද්දි මයින් කරා. මුරකරු දැඩි ලෙස කෝප වීමට හේතුව කුමක්ද? ඔහුට අල්ලසක් දීමට මගේ මේ කියන්න මුරකරුට අල්ලස් ලෙස රවුන්ඩ් පවුන්ඩ් දී යාමට උත්සාහ කිරීම එක හරියටම කියනවා නම් රන්කාසියක් දෙන්න නේද? මුරකරුට අල්ලසක් ලෙස රන්කාසියක් දී යාමට උත්සාහ කිරීමේදී රාජාඥා සුමුරකරුගේ සිතට තරමක සැනසීමක් ඇතිවීමට හේතුව කුමක්ද? රජු ඔහු කැඳවුයේ ප්‍රශංසා කිරීමට බව දැනගත් ඔහු රජතුමාට කිසිම රාජද්‍රෝහී කමක් හෝ රාජ සේවය පැහැර නොහැරිය නිසා. තමා රජතුමාට කිසි ලෙසකින්වත් රාජද්‍රෝහී රාජ සේවය කිසි ලෙසකත් පැහැර හැරීමක් සිදු නොකළ නිසා. එක්ස්කියුස් මී සර්. සර් අපිට මෙහෙම ලියන්න පුළුවන්ද? රජු ඔහු කැඳවුයේ ප්‍රශංසා කිරීමට බව දැනගත් විට නෑ එයා දැනගත්තේ නෑ ගියයින් පස්සේ දැනගන්නේ.
हाँ ආපහු කියන්න පුළුවන්. උත්තරේද රාජාක්ෂයන් මොකද ධර්ම සැදීමක් ඇතිවට හේතුව තමයි තමා දැනුවත්ව රාජද්‍රෝහීකමක් හෝ රාජ්‍ය සේවය පැහැර හැරීමක් නොකළ නිසා තමා දැනුවත්ව රාජද්‍රෝහීකමක් හෝ රාජ්‍ය සේවය පැහැර හැරීමක් සිදු නොකළ නිසා කවඩියාගේ උගුරේ කෙලසිරීමක් ගතෙහි දාඩිය මතුවීමටත් මුල් වූයේ කවර කරුණක්ද? හවඩියා නින්දා අපහාස කළේ රජතුමාට බවින්. කවඩියාගේ උගුරේ කෙලසිරීමටත් ගතෙහි දාඩිය මතුවීමටත් කෙලසින් පැමිණේ රජතුමාට නින්දා අපහාස කළේ රජතුමාට බවින්. ඔත්තුකරුවෙකු ලෙස පැමිණියේ රජතුමායයි දැනගත් විට ඒ අදහස නම් හරි. සර් තමා අපහාස කරේ රාජ දෙවියන්ට බව දැනගත් විට ඒත් කවන්නේ ඒත් හරි. ඔයා කියපු එකම විට නැතුව නිසා කියලා. රජුගේ ප්‍රකාශය පරිදි රාජපාක්ෂිකව සත්‍යතු විසු ගුණාංග තුනක් ලියන්න. සුසාගත රාජපාක්ෂික බව පිළිතර බව අවංක බව රජුට පක්ෂපාතී වීම. මෙන්න මේකම තියෙන රජතුමාගේ වචන තුන රජුගේ ප්‍රකාශය පරිදි. තොපගේ ඍජු සහගත රාජපාක්ෂිකකම මිතාව ප්‍රීතියන ඍජු සහගත බව රාජපාක්ෂිකකම අල්ලසට ලැබි නොවි තරජනයට බිය නොවන කෙනෙක් වීම. ඍජු සහගත බව රාජපාක්ෂිකකම අල්ලසට ලැබි නොවි තරජනයට බිය නොවන රාජපාක්ෂිකයෙකු වීම. හිමීට කියන්නකෝ. කියන්න. ඍජු සහගත බව ඊළඟ පේළිය ලියන්න රාජපාක්ෂිකකම රජතුමාට පක්ෂපාතී වීම රාජපාක්ෂිකකම ඊළඟ පේළිය ලියන්න අල්ලසට ලැබි නොවි තර්ජනයට බිය නොවන්නකු වීම. Excuse me sir. ඔව්. 11 වෙනි ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නේ සර් තියෙන රවුන්ඩ් එක මාරු කළා නේද? ඒක තමයි සර් මාත් බැලුවේ. ඔව් සර් රවුන්ඩ් එක මාරු කළා. දැන් සර් 11 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ උත්තර නැහැ සර්. ඒකෙදි පදවලට පාඩමෙන් සමානාර්ථ පදනේ ඒ රවුමේ තියෙන සර් විරුද්ධාර්ථ පද. අනේ කරේ නම් මාත් මේ දැන්න බැලුවේ. මම හදන්න දුන්න තැනට ඉතින් රවුන්ඩ් එකක් එහෙම දාලානේ දුන්නේ. මම ඉතින් බැලුවා වචන ටික කියෙව්වා. වචන වල වැරද්දක් නෑ. අරකට එක කැලි කරලා බැලුවේ නෑ. දැන් නෑ සර් මට දැන් ඒක කියවලා බලනකොට අහුනේ. මාත් බැලුවා මේකේ තියෙන මෙතන චාර පුරුෂයන් තියෙන. එහෙනම් අනිත් රවුමෙන් උත්තර දාන්න මේ රවුම අනිත් රවුමට ගන්න වෙයි කියලා හිතා ගන්න වෙන මොකද්ද කියන්නේ නැත්නම් යටින් නෝට් එකක් දාගන්න අර ලකුණක් දාලා පිළිතුරු රවුම් දෙක 11 වෙනි ප්‍රශ්නේ හා 12 ප්‍රශ්නේ මාරු 12 වෙනි ප්‍රශ්නේ මාරු වී ඇත කියලා. දැන් ඔයාලා දන්නේ එහෙම මුකුත් ඕනෙත් නෑ දන්න නිසා. උත්තරය අරගෙන හොයලා මේක ලියන්න මේකෙන් හොයලා අරගෙන ලියන්න. දැන් සර් කරන්න. දැන් කරන්න කොහොමද? එතන අපිට අලුත් ටියුට් එකට යන්න පුළුවන් ලබන සතියේ. හෙට අනිද්ද වෙනකොට දාවි වලට හෙට වෙනකොට දාවි වලට. දාවි. එතකොට තියෙන්නේ ලබන සතියේ වෙනකොට අපිට අලුත් ටියුට් එක කතා කරන්න පුළුවන්. මේක අපි ටික ටික පරක්කු වෙලා තියෙන දැන් පාඩමට අමතරව මේ ගොඩක් ව්‍යාකරණ කොටස් කතා කර යන නිසා. නැත්නම් පාඩම නයි කරලා දැන් ගොඩක් දවස්
අතන මේ 12 වෙනි එකේ තියෙන රවුමේ තියෙන්නේ නිශ්චය කියන එකද? නිශ්චය. හරි සර්. ඒක චූටක් ඒ දෙකේ අකුරු ටිකක් ඒ තරම් පැහැදිලි නෑ. ඊළඟ ප්‍රශ්නෙත් කරන්න ඕනද? ඔව්. සර් 12 වෙනි ප්‍රශ්නය අනාවරණය කියන එකට උත්තරයක් නැහැ. 12 වෙනි ප්‍රශ්නේ තියෙනවා සර්. අනාවරණය කියන එකට රවුම ඇතුලේ තියෙන එයා සර් උත්තරේ කිව්වා. එයා සර් උත්තරේ කිව්වා. ඔව් සර් මේකේ තියෙන ආවරණය කියලා. හරි අර උත්තරයක් කියලා ආරම්භයෙන් දෙන්නේ. ඉවරයි සර්. ඉවරයි රෙසන්ට් එක දාන්න බෑ ඉක්මනට. තාම 3 දෙනෙක්. හරි. ආශිකරන් දානවා වැටෙනවා අයින් කරනවා කමක් නැහැ. සර් හැබැයි මම කළා. හරි. මාත් කරලා ඉවරයි සර්. කොළහක් විතර කරලා ඉවරයි. ඊයේ චාමර සර්ගේ පන්තියේ රේස් හෑන්ඩ් කරන්න බැරි වුණා. එහෙමද? ඔව් සර්. ඊයේත් මට වීඩියෝ එක ඔෆ් කරගෙන ඉන්න උනේ. ඔයා එන්නේ මොහොකින්ද? ෆෝන් එකෙන්ද ලැප්ටොප් එකෙන්ද? සර් මම එන්නේ ලැප්ටොප් එකෙන්. වෙන්ද ලොග් වෙන එකෙන්ම තමයි. වෙන්ද මම මේ ඔක්කොම ඔන් කරනවනේ. ඔව් ඒකනේ. මෙහෙම ඉතින් දැන් මගේ ලැප්ටොප් එකක් දැන් පාවිච්චි කරලා දැන් මගේ එකේ ඩිස්ප්ලේ එක භාගයක් මේ වෙලා තියෙන්නේ. භාගයයි හොඳට තියෙන්නේ භාගයක් මට පේන්නේ. රූප ටිකක්
හොඳම quality රූපේ නෙමෙයි පේන්නේ. හැබැයි ඔයාලට ගැටුවක් නෑ. ඔයාලට කැමති ඉන්නේ පේන එක නිසා ඒක නම් එහෙම ගැටුවක් නැහැ. ඔය උඩ ඒ තියෙන ළඟක් වෙනකන් හොඳට තිබ්බා. සමානව වුණා. මම බලන්නම්කෝ අදන්න අම්මට කියන්න. ක්ලාස් වලට ලොග්ුනේම නැති හින්දා දන්නේ නැහැ. ඔව් ඒකද දන්නේ නැහැ. බලන්නම්කෝ. හැබැයි චෙස් කරේ ඔන්ලයින් වලින්නේ. මගේ කණ්ණාඩියේ නම් පාට පේන්නේ අර මම අර කම්පියුටර් එකට වැඩිපුර පාවිච්චි කරන නිසා ලෙන්ස් එකට මේ එකක් දාලා ඒක තමයි තියෙන්නේ. පොඩ්ඩක් නිල් පාට රූප පාටක් නේ. ඒක තියෙනවා. ඔක නිල් පාටනේ. ඔව් ඒක තියෙනවා. සර් අපේ පේපර්ස් බලුවද? බාගෙට බලන්න. ඔයාලා ලිව්වනේ. මේ සින්දුවක් අහන්න දෙන්න යන්න බැලුවේ. සර් අපිට කවදද තියෙන්නේ? සර් සින්දුවක් අහමුකෝ සර්. බලන්න. කවදද තියෙන්නේ? අපිට කවදද තියෙන්නේ? ඔයාලට දැන් ලබන මේ සැරේ එනකොට දිනයන්ට එක වෙලාවක් එක්ක එවයි ඒක. මට මතක. සර් අපිට ආපහු ඔන්ලයින් එකේ ලියන්න විභාගයක් නැහැනේ. නෑ. අපිට තියෙන එකක් තමයි දාන්නේ. සර් ලකුණු තියෙද සර්? ඉබ්බලකුණු. සර් වැඩිම කීයද? තාම ලකුණු එකකට වෙහෙම නෑ බලාගෙන ගියා විතර. ළමෙක්ට කියන්නකෝ සින්දුවක්. එහෙම කියනවා මම අවස්ථාව දෙනකො. සමහර ළමයි ඇති නේද ඇත්තටම ගිටාර් ප්ලේ කරන්න පුළුවන්. වයලින් ප්ලේ කරන්න පුළුවන්. කීබෝඩ් ගහන්න පුළුවන්. එහෙම අයට chance පොඩ්ඩක් විතර ගිටාර් පුළුවන් සර්. එහෙම අයට chance එකක් දෙන්න පුළුවන්. සර් මයි ටීචර්ස් එකේ වාර විභාග තිබ්බද? නෑ. එහෙනම් සර් ළමයි ලකුණු කියන්නේ මොනවද? ඒ දැන් අපේ ආයතනයට සම්බන්ධ අය ඉන්නෝනේ. සිත්සෙවන ආයතනයේට එයාලට විභාග ලියන්න ආයතනයට ගෙන්නුවා. එයාලා ආවා 30ක් විතර ආවා 20 ගානක් 30ක් විතර. එයා තමයි යහන්නේ. යන්න කියන්නකෝ.
දැන් වෙලා මදි වෙයි පුතේ මං හිතන්නේ සින්දුවක් අහන්න. අනේ සර් නෑ සර් ඇති සර්. වැඩි වැඩි වැඩිත් එක්කද? ඔව් සර් තව විනාඩි 10ක්ම තියෙනවනේ. මම මේ වැලිය මේක අහපු නැති සින්දුවක් වෙන්නත් පුළුවන්. සර් YouTube එකෙන් දාන්නකෝ. සර් සාකච්ඡා කරන්න. සර් අපේ සර්ගේ ස්ක්‍රීන් එක සර්ව අනිත් පැත්තට පේනවා සර්. දැන් පේන්නේ නෑ සර් සර්ව නෙමෙයි සර් සර්ගේ ස්ක්‍රීන් එකේ සර්ව පේනවා අනිත් පැත්තට. ඔව් සර්. වීඩියෝ ඔෆ් කරානේ. ආයිත් ආවනේ. ස්ක්‍රීන් එකත් ලොකුයි. සර් අනිත් පැත්ත ගහලා තියෙන්නේ සර් කැමරාව ඔෆ් කරලා දැන් හරි සර්. සර් YouTube එකෙන් දාන්නකෝ සින්දුවක්. ඔව් YouTube එකේ වෙනද ගත්තා අද ගන්න බෑ. රෙකෝඩින් එක නිසා. සර් ගිහිල්ලා ලයික් කරලා වීඩියෝ එක දාලා ෂෙයා කරන්න. සර් සාමාන්‍යයෙන් නම් සර් දෙනවා සර්. හරි පොඩ්ඩක්. සර් කිම් ප්ලේ එකෙන් දාන්න පුළුවන් නේ සර්. පොඩ්ඩක්. සර් මට පොඩ්ඩක් ක්ලාස් එකෙන් ලීව් වෙන්න වුණා මම පිටුවේදී ඉන්නේ. තාම එතන තමයි මෙයාට මේ සින්දුවක් දානවා. 9 පිටුවේ සර්. හරි සර් thank you.
පේනව නේද? ඔව් සර්. ඔව් සර් පේනවා. Sir, sounds. සවුන්ඩ් හරි. මේක මේ කියන්නේ සුලභ පුවතක් නෙමෙයි දුර්ලභ පුවතක්. ඒ කියන්නේ ටිකක් වෙන්නේ නැති වගේ එකක්. ඒ වුණාට මේ වගේ දේවල් සමාජයේ සිදු වෙනවා. අපි මේ දේවල් ගැන සංවේදී වෙනවා. මේ අම්මා එක්ක තාත්තා තරහට ගිහිල්ලා ගෙදරින්. ඒ නිසා මේ දුක අම්මටත් දැනෙනවා, ගෙදර චූටි දුවෙක් කියන චූටි දුවටත් දැනෙනවා. ඉතින් අම්මා මේ දුක් කතාව තමන්ගේ දුවට කියන ආකාරය තමයි මේ සින්දුවේ කියවෙන්නේ. මා එක්කලා අමනාපව වී දබර දුගේ තාත්තා එන්නේ නැහැ ගෙදර. අම එක්ක අමනාප වෙලා දබර වෙලා රණ්ඩු වෙලා ගෙදරින් ගිහිල්ලා දුගේ තාත්තා ගෙදර එන්නේ නැහැ කියලා අම්මා දුවට කියනවා. දුගේ හිතේ තියෙන දුක දු කිව්වේ නැතුණාට කරන කියන දේවල් වලින් අම්මට තේරෙනවා. අම්මා කියනවා දුත් එක්ක මෙන්න මෙහෙම සඳ මාමා නැගිනතුරු අපි තරු ගනිමු. සඳ මාමා නැගිනකන් අපි තරු ගණන් කරමු. දුගේ පාළුව නැති වෙන්න අර දුක අමතක වෙන්න. තාත්තා ගැන නිතර කියවනවා ඇති දුව. ඒක නිසා අම්මා කියනවා සඳ මාමා නැගිනතුරු අපි තරු ගනිමු. දෙන්නටම දුකයි වෙච්ච දේ. ඒක නිසා කියනවා දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු. දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු. සඳ මාමා අතම ඒ පණිවිඩ යවමු. අපි මේ තල් අත්තක ලියලා සඳ මාමාගේ අතේ මේ පණිවිඩ යවමු තාත්තට. අපි දෙන්න තාත්තා නැතුව ඉන්නේ හරිම දුකෙන් කියලා. හෙටවත් ගෙදර ඒදයි බලමින් ඉඳිමු. බලාපොරොත්තු තියෙන හෙට හරි ගෙදර එයි කියලා. හෙටවත් ගෙදර ඒදයි බලමින් ඉඳිමු. අපි තාත්තේ විදිහට හෙට හරි බලාගෙන ඉන්න හද නැතුමාට හෙට හරි එන්න පුළුවන්. මේ දුයි අම්මයි බලාගෙන ඉන්නේ. අමනාප වෙලා ගියපු ගෙදරින් ගියපු තාත්තා ආපහු හිත හදාගෙන මේ අම්මව බලන්න මේ දූසිකිටව බලන්න එයි කියලා. ඉතින් බලන්න දූ කරන දේවල් තුලින් ඒව පේන හොඳටම. වැලි පොල් කටුයි වැලි සේරම පෙරලාලා. දූට දුක වැඩි. වැලි පොල් කට්ටෙන් සෙල්ලම් කරන දුවෙක් චූටි. වැලි පොල් කටුයි වැලි සේරම පෙරලාලා. වැලි අර එකතු කොල්ලා වැලි පොල් කටුවෙන් අහන කොම් පිටු කම්බනේ ඔක්කොම පෙරලලා දාලා දී. මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා. මිදුලේ කොළ ගොඩාක් වැටිලා. අම්මා ගෙදර මිදුලවත් අතු ගාලා නැහැ තාත්තා ගියාට පස්සේ දුක නිසා. හැබැයි දැන් බලාපොරොත්තු වෙන නිසා තාත්තා එන නිසා ගේ අතු ගාලා මිදුල අතු ගාලා තියමු කියලා අම්ම යෝජනා කරන්නේ. මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා. ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා. ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා. මේ දෙන්නට මේ පෞල් ජීවිතේ බර දරා ගන්න බෑ. තාත්තා ඕනමයි. තාත්තා තමයි ගෙදරට හම්බ කරලා දෙන්නේ. තාත්තා තමයි ගොඩක් ලාවට ජීවන බර දාන්නේ. ඒක නිසා ගේ ළඟ කඩුල්ලට වෙලා නැත්තම් ගේ ළඟ වැට මායිවට වෙලා බැරි බර දීලා රෑ එළි වෙන තුරා ඉමු මිදුලට වීලා. අපි රෑ එළි වෙන තුරා හරි මිදුලට වෙලා ඉමු තාත් වෙනකන් කියලායි මේ අම්මා යෝජනා කරන්නේ දුවට. හරි අපි අහමු සින්දුවනේ.
හඳ මාමා නැගින තුරු අපි තරු ගනිමු දෙදෙනාගේම දුක තව අත්ක ලියමු හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු හිතවත් ගෙදර ඒදැයි බලමින් ඉඳිමු මා එක්කලා අමනාප ලී සබර හරි දුක හිතෙනව නේද පුතේ? අර දූ බලාගෙන ඉන්න හැටි. පාර බලන හැටි. අර චිත්‍රයන් දැක්බර තාත්තා දුරින් තමයි ඇදලා තියෙන්නේ. අහස දිහා බලාගෙන ඉඳන් දන්නේම නැතුව දුක නින්ද ගිහිල්ලා. කොහොමුණත් අම්මයි තාත්තකයි වෙනසක නිසා දූ තමයි ගොඩක් දුක් විඳින්නේ. එහෙම අපි කාටවත් නේද? අපි දන්න කෙනෙකුටවත් නොවේවා කියලා ප්‍රාර්ථනා කළා. අද අපි පන්ති අවසන් කරමු අර ටික ඔක්කොම ඊළඟ සතියේ කතා කරමු පටන් ගත්ත ගමන් හරි පුතේ එහෙනම් ආයුබෝවන් සියලුම දෙනාට ආයුබෝවන් සර් thank you sir thank you sir good night sir thank you sir good night sir thank you sir good night sir thank you good night sir thank you sir good night sir good night sir right